समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දිනුක උයන්වත්ත මහත්මයා, හිරන්‍යා කරුණාරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ මනුස්ස ප්‍රජාව ඉදිරියේ ඇති වැදගත්ම දාර්ශනික කතාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කියලයි මම හිතන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඒ ඔබ වහන්සේ හිතන විදියට. එක එකනාට එක එක ඒවා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ඔබ වහන්සේ හිතන විදිහ සාධාරණයි. ඒකට සාධාරණ වෙන්න හේතුත් තියෙනවා. මොකද්ද? එක පැත්තකින් බෞද්ධ භික්ෂුවක් වීම, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීම, වැඩියෙන් බුදුදහම හැදෑරීමක් තිබීම, එකම ශාස්ත්‍රූවරයා විදියට බුදුරජාණන් වහන්සේ සරණ යාම කියලා ඔකට ලයිස්තුවකුත් ඕන නම් පෙළගස්සන්න පුළුවන්. ඇයි බුදුහාමුදුරුවන්ට ලෝකේ එකම දාර්ශනික මතවාදයේ කියපු කෙනා කියලා කියන්නේ කියලා. නැහැ. බෞද්ධ භික්ෂුවක් වීම, ශාස්ත්‍රූන් වහන්සේ සරණ යාම, මේ ඔක්කොම අතහැරලා අපි බුදුරජාණන් වහන්සේට හිස නමන්න ඕන, වෙන මොකුත් නෙමෙයි. මේ මනුෂ්‍යත්වයේ තුල අර්ථය මතු කරලා දුන්නට, මනුෂ්‍යත්වයට වටිනාකම ආරෝපණය කළාට, නොපෙනෙන දේවත්වයකට වහල්භාවයක් පවතිද්දී නිවහල්ව නිදහස්ව නැගී හිටින්න උදව් කළාට භාග්‍යවතුන් වහන්සේට අපි හිස නමන්න ඕන. අද වගේ කාලෙක නම් කමක් නැහැ. හිතලුවක් විදියට ඕනෑ තරම් මත ඉදිරිපත් කරන අය ලංකාවෙත් ලෝකෙත් අද ඕන තරම් ඉන්නේ. හිතලුවක් විදියට මත ඉදිරිපත් කරන අය අද නම් කමක් නැහැ. නමුත් අද වගේ කාලෙක නෙමෙයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. උන්වහන්සේ පහළ වෙන්නේ අදවන් සමාජයක නෙමෙයි. උන්වහන්සේ පහළ වෙන්නේ විවිධාකාර දෘෂ්ටීන්ගේ බරපතල ගැටුමක් පවතින කාලයක. ඒකත් අපි පැත්තකට දාමුකෝ. ලෝකෙ එන්න දියුණු වෙනවා කියලානේ කියන්නේ. අද දියුණුම යුගයක් කියලානේ මිනිස්සු කතා කරන්නේ. හඳටත් යන්න පුළුවන් නේ. මිනිසුන්ට හඳට යන්න පුළුවන් වුණාට හැබැයි මේ පෘථුවියේ නම් ජීවේ රැකගන්න බැරි වුණා. මේ පෘථුවියේ ජීවේ රැකගන්න බැරි වීමේ බරපතල අවදානමකටයි අපිපත් වෙලා ඉන්නේ. බරපතල අවදානමකටයි අපි මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ
ධර්මයේ තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකයන් විදිහට දියුණුම යුගයේ කාලෙන් කාලෙට දියුණුව වැඩි වුණා මිසක් අඩු වුණේ නෑනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අදට 2600කට එහා පැත්තේනේ. අදට 2600කට එහා පැත්තේ මේ දියුණුවට සාපේක්ෂව බැලුවොත් නොදියුණු යුගයක්නේ. මේ කියන මිනිස්සු කියන දියුණුව පැත්තෙන් ගත්තොත් දැන් මේ භෞතික දියුණුවනේ දියුණුව කියලා කියන්නේ. භෞතික දියුණුව අතින් දියුණුවයි කියලා හිතාගෙන ඉන්න ලෝකයට නොදියුණු යුගයක්නේ 2600කට එහා පැත්තේ කියන්නේ. මොකද මිනිස්සු හිතන්නේ දියුණුවයි කියන්නේ මේ විදුලියට ජංගම දුරකථන වලට. එතනින් එහාට පස්සේ මේ තාක්ෂණික මෙවලම් වලට තාක්ෂණික උපකරණ වලට මේවාටනේ ලෝකයේ දියුණුව කියලා කතා කරන්නේ. ඇත්තටම මේවා ලෝකයේ ওই කතා කරන දියුණුව නෙමෙයිනේ. අදට 2600කට එහා පැත්තේදී බරපතල සමාජීය වශයෙන් සෝදනයක්නේ බුදුරජාණන් වහන්සේ කළේ. ඒ බරපතල සෝදනයස්සේ ගොඩනගාගත්ත වැදගත්ම පණිවිඩයනේ නිර්වාණය කියලා කියන්නේ. ආධ්‍යාත්මික දියුණුවේ කූටප්‍රාප්තිය පාරප්‍රාප්තිය විදියටනේ අපි සලකන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕන. ඔබලා නොදියුණුයි කියලා හිතන ඔබලාගේ දියුණුව තාක්ෂණික දියුණුවනේ භෞතික දියුණුවනේ. ඒ බඳු දියුණුවක් නැති කාලෙක මනුෂ්‍යත්වයේ උදෙසා Tamanගේ වගකීම මිනිහගේ කර මත තියලා කැමැතිනම් ඒ ගොඩ වෙන්න කැමැතිනම් නතර වෙන්න කියලා කියපු එකම ඇති. ඊතර වීම හෝ නතර වීම තියෙන්නේ Tamanගේ කැමැත්ත අභිරුචිය මත කියලා වගකීම අපේ පැත්තෙන් තියපු නිසා පටිච්ච සමුප්පන්නව මේ ලෝකය ගලපමින් විමසමින් අත්දකිමින් වගකීම් සහිත පුද්ගලයෙක් වීමට බුදුදහම ඔබට යෝජනා කරනවා. බුදුදහම ඔබට කතා කරලා කියන්නේ ඇයි? බුදුදහමේ භාවිතය තුල ලඝු වෙච්ච භාවිතය තුල බැසගත් භාවිතය තුලින් ජීවනචර්යා ගොඩනගාගත් පුද්ගලයෙක් විදියට බුදුරජාණන් වහන්සේට හිස නමන ශ්‍රාවකයෙක් විදියට තමාව විමසන්න. Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසීමේ උච්චතම අවස්ථාව වෙච්ච භාවනාමය වශයෙන් වැඩපිළිවෙලකට ඔබත් මමත් බැසගත යුතුයි. එවැනි වැඩපිළිවෙලකට බැස ගැනීම අපට කාලෝචිත අත්දැකීමක් වෙයි. ඒ නිසා බුදුදහම භාවිතා කරන සැබෑ ශ්‍රාවක භාවයක් අවශ්‍යයි. අද මාතෘකාව හැටියට පිනහා කුසලය නිවනට උපකාර වන ආකාරයේ දේශනාවක් කරන්න කියලා තියෙනවා. බරපතල මාතෘකාවක්. කෙනෙක් කියන බලා නෑනේ පින සහ කුසලයේ බොහොම සරලයිනේ. එහෙම හිතෙන්නත් පුළුවන්. මොකද පින සහ කුසලයේ කියන්නේ බොහොම බරපතල මාතෘකාවක්. පින සහ කුසලය දෙකක් විදියට පිළිගත්ත ලෝකයක බරපතල අර්බුදයක අපි ඉන්නේ. පින්වත්නි, දීඝනිකායේ තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය. ඒකේ තියෙනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස අතීතස්සාතකං පාවචනං නත්තිනෝ සත්තාති නකෝ පනේතං ආනන්ද ඒවං දට්ටබ්බං. මේක දීඝනිකායේ තියෙන වාක්‍යයක්. යෝවෝ ආනන්ද මයා ධම්මාච විනයෝච මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝචේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්දට හිතෙයි ඉස්සරහට ආනන්දට කල්පනා වෙයි බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පෑවා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ නෑ. දැන් අපිට හරියමං ගුරුවරයෙක් නෑ කියලා පසුතැවෙන්න එපා. එහෙම කනස්සල්ලක් ආනන්ද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආනන්ද ඔබලාට මම ධර්මයේද විනයද ගුරුවරයා කොට පනවනවා. ආනන්ද එහෙම හිතන්න එපා.
ඔබට එහෙම හිතෙන්න පුළුවන් ආනන්ද. නමුත් මම දේශනා කරපු ධර්ම විනය ගුරුවරයා කරගෙන වාසය කරන්න. මගේ ඇවෑමෙන් නුඹලාට ධර්මයේද විනයද ශාස්ත්‍රු වෙනවා. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමනම් දැන් මේ පින සහ කුසලය කියන එක උඩු අර්ථය අල්ලගන්න නැතුව ඉතින් බොහෝම ගැඹුරින් විමර්ශනය කරන පුද්ගලයෙක් විදිහට අර ශාස්ත්‍රූන් වහන්සේගෙන් විමසන එකයි වැදගත්. මොකද්ද දැන් ගුරුවරයා ශාස්ත්‍රූන් වහන්සේ වදාළ විදිහට විමසන එකයි වැදගත්. මොකද්ද ගුරුවරයා තමයි ධර්ම විනය. ධර්ම විනයෙන් මේක තෝරගන්න ඕනේ. මේ හිතලුවක් විදිහට පින කියන්නේ ලෞකික ජීවිතයට උදව් වෙන ඒවා. කුසලයේ කියන්නේ ලෝකෝත්තර පැත්තට උදව් වෙන ඒවා කියලා උඩින් අර්ථය අල්ලන්නේ නැතුව පින්වත්නි අර ධර්ම විනය තුලින් තමයි අපිට මේ වගේ කාරණයක් විමස ගන්න, තෝරා බේරා ගන්න තියෙන්නේ. ඒ නිසා අපි බොහොම පරිස්සමින් මේ ප්‍රශ්නේ විසඳ ගැනීමයි යෝග්‍ය වෙන්නේ. මේක බොහොම හොඳ පරිස්සමක් තියෙන්න ඕන. පින්වත්නි පින සහ කුසලය පුඤ්ඤ කියන එකට මිනිස්සු පින කියනවා. කුසලානං ධම්මානං ආදී වශයෙන් තියෙන තැන්වල ඒවට කුසල් කියලා කියනවා. මේක දෙකක් විදියට තේරුම් ගැනීම ඔබට බාරයි. එකක් විදියට තේරුම් ගන්නවද දෙකක් විදියට තේරුම් ගන්නවද කියලා මම මේ මැද ඉඳලා කරුණු ටිකක් විතරයි කියන්නේ. මොකද මේක බරපතල සමාජීය වශයෙන් ඇතිවෙච්ච අර්බුදකාරී වාක්‍යයක් මේක. මිනිසු මේ කාරණේ අල්ලගෙන තියෙන විදිහේ ලොකු බරපතල ගැටලුවක් තියෙන නිසා මම මැද ඉඳලා කරුණු කියනවා. තම තමා විසින් විමස ගන්න එහෙනම් පිනයි කුසලයි එකක්ද දෙකක්ද කියලා. මේක වචන දෙකක් විදියට තේරුම් අරගෙන තියෙනවා. මේ වචන දෙකේ භාවිතය ගත්තට පස්සේ මගේ පුද්ගලික අදහසත් මේ දෙක එකම අර්ථයකින් යෙදෙන්නේ. මේ දෙකක් විදියට සලකා ගන්න එකම තුල යම් මිත්‍යාවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි බොහොම පරිස්සමට ලියා ගන්න බලමුකෝ. දැන් අපි මේ විදියට හිතමු. පින සහ කුසලය කියන්නේ දෙකක්. පින තෝරද්දී මිනිස්සු කියනවා මේ ලෞකික සම්පත් ළඟා කර දෙන ඒවා පින් කියලා. ඒ වගේම කුසල් මොනවද කියලා ඇහුවම ඒවට මිනිස්සු කියනවා දස කුසල් කියලා. තුනොන ඔය විදියට තෝරන්න යනවා. ඔක තමයි සාමාන්‍ය භාවිතය තුල තේරීම. දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච ඔය ඔක්කොම හැබැයි මේ ඔක්කොම මේවා මොනවටද අයිති? මේවා අයිති වෙන්නේ පින්වත්නි මේවා හැබැයි ඔක්කොම සම්මුතීන් මේවා සම්මත කරගත්ත දේවල්. ඕවට කියන්නේ මොනවාද? ඕවට කියන්නේ දස පුණ්‍ය ක්‍රියා කියලයි. එතකොට මෙතන කුසල අර්ථය නැද්ද? දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච භාවනා මේ මෙතන එතකොට කුසල අර්ථය නැද්ද? කුසල අර්ථය තියෙනවා. දැන් සමහර අය තෝරන්නේ ওই විදියට. දස පුණ්‍ය ක්‍රියා පින් දස කුසල් වලට කියනවා මේ කුසල් කියලා. එතකොට පින සහ කුසලේ ඔන්න ඔය විදියට හිමීට දෙපැත්තට බෙදලා මිනිස්සු එක පැත්තකට වෙනවා. එතකොට මේ දස පුණ්‍ය ක්‍රියා කියන දේවල් අතර දාන සීල භාවනා කියන එකම තියනවා නම් එතන කුසල් අර්ථයේ පින්වත්නි කුළු ගැන්වෙන්නේ නැද්ද? කුළු ගැන්වෙනවා. දානයක් දෙන විට Tamanගේ හිත පිරිසුදු වෙනවා. එනිසා මේ පින්වත්නි දානේ දෙන විට හිතේ කෙලෙස් නැති වෙනවා. තදංග වශයෙන් හරි යටපත් කරගන්නවා. తాවකාලික වශයෙන් හරි. භාවනාව තුලත් එහෙමයි. භාවනා කරන්න පින්වත්නි Tamanගේ හිත පිරිසුදු වෙනවා. කෙලෙස් දූවිලි ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේවා අතර කුසලයේ ගැඹුරු අර්ථය නැද්ද? තියෙනවා. කුසලයේ අර්ථය තියෙනවා. එහෙමනම් පින්වත්නි මේ දස පුණ්‍ය ක්‍රියා කියන එක ASCII කුසලයේ අර්ථයක් තියෙනවා, පුණ්‍ය අර්ථයක් තියෙනවා. එතකොට මේ දානය, සීලය මේවා විතරක් නෙමෙයි හැම එකම පුණ්‍ය අර්ථයයි කුසල අර්ථයයි දෙකම තියෙනවා. දැන් දස කුසල් කියලා කියන්නේ මොනවද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙන එක. දස අකුසල් කියලා කියන්නේ ප්‍රාණඝාතය.
පාණාතිපාතා පටිවිරතෝ කියන ස්වභාවය තුළ තමයි කුසල් කියලා මිනිස්සු කියන්නේ. සතුන් මැරීමෙන් වළකින්නෙමි කියන එක කාරණේ කුසල් කියලා කියනවා. එතකොට ඒකෙන් හිත පිරිසුදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. එතකොට එතනිනුත් හිත පිරිසුදු වෙනවා, කෙලෙස් නැති වෙනවා නම් ඒකෙත් අර ඉස්සල්ලා කියපු අර්ථය තියෙනවද නැද්ද? මුලින් කිව්වේ අර දානයක වෙන වැඩේ මොකද්ද? දානයක් තුල හිත පිරිසුදු වෙනවා, හිතේ කෙලෙස් නැති වෙනවා. අර දාන, සීල, භාවනා, වෙය්‍යාවච අපචායන කියලා පින ගැන තෝරපු විග්‍රහයේ තියෙන අර්ථයම මෙතනත් වෙන්නේ නැද්ද පින්නත්නි? මෙතනත් වෙනවා. එහෙනම් මේකට පිනක් කියලා කියන්න බැරිද? එහෙනම් අරකේ වැඩේම මේකෙත් වෙනවා නම් මේකට පිනක් කියලා කියන්න බැරිද? පිනක් කියලා කියන්නත් පුළුවන් පින්වත්නි. එතකොට ඔන්න ඔය අර්ථයේ පින්වත්නි මේක දෙකක් හැටියට කියන්න යාමේ පොඩි මිත්‍යා අදහසක් මේ තුල තියෙනවා. එතකොට මේ පිළිබඳ ගැඹුරින් බලනකොට මේක දෙකක් විදියට සලකාගෙන කටයුතු කිරීමේ, ඒ කියන්නේ මිනිස්සු භාවිතා කරන මේ දස පුණ්‍ය ක්‍රියා පින, දස කුසල් කියන්නේ කුසලය කියලා, පින කුසලය කියන එක දිහා බැලුවාම කුසලයටත් පින කියන එකේ ඉලක්කය භාවිතා කරන්න පුළුවන්, පිනටත් කුසලයේ ඉලක්කය භාවිතා කරන්න පුළුවන් පින්වත්නි. මිනිස්සු හිතාගෙන ඉන්නවා හිත පිරිසිදු කරනවා කියන අර්ථයෙන් පින කියලා, කෙලෙස් නැති කරනවා කියන අර්ථයෙන් කුසල් කියලා. අනොහොමත් තෝරගෙන ඉන්නවා. මොකද්ද? හිත පිරිසිදු කරනවා කියන අර්ථයෙන් පින කියනවා, කෙලෙස් නැති කරනවා කියන අර්ථයෙන් කුසල් කියනවා. පින කිව්වත් කුසල් කිව්වත් පින්වත්නි ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි කියලායි අපි තෝරගන්න ඕන. දෙකක් නෙමෙයි. ධර්මතාවයක් විදියට පින්වත්නි පින කිව්වත් කුසල් කිව්වත් ධර්මතාවයක් වශයෙන් ඒක හොඳට මතක තියාගන්න ඕන, එකක්මයි දෙකක් නෙමෙයි කියලා. හොඳට දැන් මේක ගැන කලබල වෙන්න එපා. පින වෙනම තෝරගත්ත, කුසලයේ වෙනම තෝරගත්ත අය. ඔය දෙකම තෝරගෙන වැඩකුත් නැහැ පින්වත්නි. තමන්ගේ විපස්සනාවට අයිති විදියට පින හරි කුසලයේ හරි පවරාගෙන හරව ගන්න බැරි නම් ඒකත් වැඩක් නැහැ පින්වත්නි. එතකොට දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි හොඳට කල්පනා කරලා මේ පින සහ කුසලය තෝරා ගනිද්දී වචන දෙක මම මේ බොහොම පරිස්සමෙන් මේ දේශනාව බොහොම සංයමයකින් කරන්නේ. මගේ දේවල් එකතු කරන්නේ නැතුවම කරන්නයි උත්සාහ කරන්නේ. පින්වත්නි මේ පින සහ කුසලය දෙකක් විදියට තෝරා ගැනීමේ අවුලක් තියෙනවා කියන එකට හොඳ උදාහරණයක් කියන්නම්. රාත්‍රියේ අඳුර වැටීගෙන එනකොට, කරවල වේගෙන එනකොට මිනිහෙක් පහනක් පත්තු කරාම පින්වත්නි පෙරපසු නැතුව එකටම සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? අඳුර නැසිලා යනවා එකක්, එළිය පැතිරෙනවා එකක්. එකම ක්‍රියාවලියක් තුල පහනක් දැල්වනවා කියන ක්‍රියාවලිය තුල අඳුර නැතිවීම එකක්, ආලෝකයේ පැතිරීම එකක්. කරවල වෙලාවට උදේම ඉර පායනකොට වෙන්නේත් ඉර පායනවා කියන සංසිද්ධිය එකක්. ඒ ඉර පායනවා කියන සංසිද්ධිය නිසා කාරණා දෙකක් සිද්ධ වෙනවා. අඳුර නැති වෙනවා, ආලෝකයේ පැතිරෙනවා. එතකොට අපිට තේරෙනවා එකම සංසිද්ධියක ක්‍රියාකාරීත්වයන් විවිධත්වයක් තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් මිනිත් පහනට පාවිච්චි කරන නම් දෙකක් තියෙනවා පින්වත්නි. එළිය පතුරවනවා කියන අර්ථයෙන් පහනට කියනවා පදීපෝ කියලා. එළිය පතුරවනවා කියන අදහසින්. පජ්ජෝතෝ කියලාත් කියනවා. ඊට පස්සේ අර පහන පත් වුණාට පස්සේ අඳුර නැසෙනවා කියන අර්ථයෙන් තමයි ඔය ගාථාවේ තමෝනුදෝ කියලා එහෙම කියන්නේ. තමෝනුදෝ කියලා එහෙම කියන්නේ. එතකොට අපට තේරෙනවා එකම සංසිද්ධියක ක්‍රියාවලින් දෙකක් තියෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එකම පහනට ඇයි මේ නම් දෙකක් කියන්නේ කියලා. ඒකේ ක්‍රියාකාරීත්වය අනුව.
එකම පහනට ඒ පහනේ ක්‍රියාකාරීත්වය අනුව ඒ තැනදී භාවිතා වෙනවා. අපි පුරුදු වෙලා තියෙනවා එකම භාවිතය හැම තැනටම ආරෝපණය කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු එක උදවියට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ පැහැදිලි කරපු විවිධත්වයක් තියෙන පින්වත්නි. ඒ ස්ථානයට අනුව ඒ පුද්ගලයන්ට අනුව සමහර පැහැදිලි කිරීම් කරලා තියෙනවා. එතනදී මේ ප්‍රශ්නේ විසඳ ගන්නයි උවමනා. ඒක වෙන තැනකට ආරෝපණය කරොත් ලොකු අර්බුදයක් මතුවෙනවා. පින සහ කුසලය තෝරා ගැනීමෙත් ඒ අර්බුදේ මතුවෙලා තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දිහා බැලුවහම අපට තේරෙනවා මේ ස්වභාවයන් ඒ ස්වභාවයන් අනුව එකම පහනට විවිධ අර්ථ යෙදෙනවා වගේ. දැන් මේ උදාහරණයක් විදිහට මේ හිත ගන්නකො පින්වත්නි. මේ හිතේ ස්වභාවයේ තේරුම් කිරීම සඳහා හිත පිළිබඳව ගැඹුරු ධර්මයේ වචන 10ක් යෙදිලා තියෙනවා. ඇයි එකම හිත තෝරන්න ඇයි වචන 10ක් යෙදුනේ කියලාත් කෙනෙක් අහන්න පුළුවන්. ඒ හිතේ ස්වභාවය පැහැදිලි කරන්නයි ඒ විදියට භාවිතා කරන්න පින්වත්නි. දැන් අපිට තේරෙනවා චින්තනාර්ථය මතු වෙනකොට ඒකට කියනවා චිත්තං කියලා. චින්තනාර්ථයට. චිත්තං කියන්නේ මොකටද? චින්තනාර්ථයට. ඊට පස්සේ අරමුණ ගැන දන්නා ස්වභාවයට, අරමුණ ගැන දන්නවා කියන අර්ථයට මනෝ කියලා කියනවා. අරමුණ ගැන දන්නා ස්වභාවයට මනෝ කියලා කියනවා. එතකොට මනසං කියන්නේත් ඒ ස්වභාවයම පැහැදිලි කරන්නයි. මොන ස්වභාවයේද? අරමුණු දැනගන්නවා කියන අර්ථය. දැන් බලන්න එකම සිතකට නම් 10ක් භාවිතා වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි පින්වත්නි. ඒ වෙලාවේ ක්‍රියාකාරීත්වය අනුවයි. ඒ වෙලාවේ ක්‍රියා දැන් අර ඒකමනේ ඔය මේ ඊට පස්සේ අපි ඉස්සරහට බලමු ඒක. එතකොට චක්කු විඥාණය, සෝත විඥාණය කියන්නේ මේ 아무තු විඥාන හයක් නෙමෙයිනේ. ඒ ස්වභාවයට අනුව ඒ මොහොතේ ක්‍රියාත්මක වීමට අනුවයි අපි ඒ විදියට භාවිතා කරන්නේ. ඒ විදියට භාවිතා කරන්නේ. එතකොට අදහස දරනවා, අදහස දරාගෙන ඉන්නවා කියන අදහසින් තමයි හදයන් කියලා කියන්නේ. බලන්න එකම හිතේ ස්වභාවයන් ගණනාවක්. එතකොට පිරිසිදු අර්ථයෙන්, පිරිසුදුයි කියන අර්ථයෙන් ඒ හිතටම පණ්ඩරං කියලාත් පාවිච්චි කරනවා. පිරිසුදුයි කියන අදහසින්. ඊට පස්සේ ඒ හිතම ආයතන ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනකොට අපි ඒ හිතටම කියනවා මනායතනං කියලා. මනායතනය කියලා අපි කියනවා නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනට. ඊට පස්සේ අපි කියනවා අරමුණ ගැනීමේ ප්‍රධානාර්ථයට, අරමුණ ගන්නවා කියන අර්ථයට පින්වත්නි අපි කියනවා මන ඉන්ද්‍රිය කියලා කියනවා. අරමුණ ගන්න අදහසින්. අරමුණ ගන්න අදහසින් තමයි මන ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට අරමුණ විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් අපි ඒකට කියනවා ඒ හිතේම ස්වභාවයක් විදිහට විඥාණය කියලා කියනවා. ඒ කියන්නේ අරමුණු විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින්. අරමුණු විශේෂ වශයෙන් දැනගන්නා විශේෂ රාශියක් පවතිනවා. විශේෂ රසක් අන්ත දැනගන්නවා කියන අදහසින් අපි කියනවා විඥානස්කන්ධය කියලා. විඥානස්කන්ධය කියලා. ඊට පස්සේ අරමුණු ආදී ප්‍රත්‍යයන් අරමුණු ආදී ප්‍රත්‍යයන්ට සාධාරණ වෙච්ච නිසා අපි ඒ හිතට කියනවා තජ්ජා මනෝ විඥාන ධාතු කියලා. එතකොට තජ්ජා මනෝ විඥාන ධාතු කියන්නේ මොකද්ද? අරමුණු ආදී ප්‍රත්‍යයන්ට සාධාරණ නිසා. ඒක හරියම සාධාරණයි. ඒ නිසා තමයි තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ විදියට ගත්තාම හිත හඳුන්වීම පිණිස එකම හිතේ ස්වභාවයන් පැහැදිලි කරන වචන 10ක් ගැඹුරු ධර්මයේ පැහැදිලි කරනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හිත කියලා කිව්වම ඉවරයිනේ කියලා. නැහැ. පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ මොහොතේ ස්වභාවය පැහැදිලි කරන්නයි එකම හිතට මේ විදියට භාවිතා වෙන්නේ.
දැන් හදයන් පුනාතීති පුඤ්ඤං කියලා කියනකොට මිනිස්සු හිතාගෙන ඉන්නවා චිත්තසංතානි පිරිසුදු කරන අර්ථයෙන් පින කියලා කියනවා කියලා. නෑ. දැන් ඔන්න පින කියන තියෙන වචනයක් හදයන් පුනාතීති පුඤ්ඤං. පින කියලා කියන්නේ මොකද්ද? හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තසංතානි පිරිසුදු කරන අර්ථයෙන් පින කියලා කියනවා කියලා සමහරු මේක ඒ කියන්නේ ඇත්තටම වැරදි විදියට තෝරගෙන ඉන්නවා සිත පිනවීම කියලා. ඒ කියන්නේ සිත හදයන් මේ හදයන් පුනාතීති පුඤ්ඤං කියනකොට මේ හිත පිනවනවා පිනා යෑම සමහර බණවලටත් ඒවා ඇහෙනවා. හිත පිනා යෑම කියන එක තමයි හදයන් පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ. එහෙම එකක් නෙමෙයි. හදයන් පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ సంతానගතව පිරිසිදු කරන අර්ථයෙන්. సంతానගතව පිරිසිදු කරන අර්ථයෙන් පින කියලා කියනවා. එතකොට సంతానගතව පිරිසුදු වීම පදනම් කරගෙන එයාගේ හිත නිවනටපත් වෙන්න බැරිද? එතකොට පින කියන අර්ථයේ කුසල් කියන අර්ථයේ කොහොමද පින්වත්නි වෙන වෙනම යොදාගන්නේ? හදයන් පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ පිනවීම ගැන නෙමෙයි. හිත පිරිසිදු කරන අර්ථේනුයි. එහෙනම් පින කියලා කියන්නේ එතන මොකද්ද? එතන පින්වත්නි පිරිසිදු කරන අර්ථයෙන්. එහෙමනම් අපි තෝරාගත්ත විදිහේ අරුබුදයක් අපි තෝරාගත්ත විදිහේ ගැටලුවක් තියනවා කියලා අපිට ඊටාම හොඳින් පැහැදිලිව පේන්න තියෙනවා. එකම දෙයක ස්වභාව දෙකක් පැහැදිලි කරන්න ඒ තැනදී පින කියලා යෙදුනට අර අපි තෝරගත්ත ලෞකික සම්පත් උදා කරන යහපත් දේ පිනයි දස කුසල ධර්මයන් කුසලයයි කියලා තෝරගත්ත එක ආයේ මෙතනින් පස්සේ කියන්න එපා. ඒක වැරදි කතාවක්. මොකද පිනක අපි කතා කරන භාවිතාර්ථයේ පින තුලත් කුසලයේ කුළු ගැන්විලා තියෙනවා. කුසලයේ තුලත් පිනේ අර්ථයේ කුළු ගැන්විලා තියෙනවා. දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච මේ ඔක්කොම තුල පින්වත්නි දස පුණ්‍ය ක්‍රියා තුල අපිට හොද්දටම පේනවා කුසලයේ අර්ථයක තියෙනවා කියලා. දැන් භාවනාව ගත්තාම හිත පිරිසුදු ඒ භාවනාව තුල දායාද වෙනකොට හිත පිරිසුදු වෙනවා නම් ඊට පස්සේ පින්වත්නි එතන මේ සම්පූර්ණයෙන්ම ඒ හිතේ පාරිශුද්ධියත් එක්ක තමන්ගේ අභ්‍යන්තරය තුල පින්වත්නි කෙලෙස් නැති වෙනවා නම් ඒක කුසලයේ අර්ථයේ කුළු ගැන්විලාද නැද්ද? ඒතර දස පුණ්‍ය ක්‍රියා කියන ඒවා පින කියලා ගත්තොත් කුසලයේ අර්ථයත් පින තුල කුළු ගැන්විලා තියෙනවා. පින තුලත් කුසලාර්ථයේ කුළු ගැන්විලා තියෙනවා. අර පානාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ කියලා දස කුසල් කතා කරන එක ඇස්සෙත් ඒ දස කුසලයේ තුලත් පින්වත්නි සතුන් මැරීමෙන් වැළකීම තුල විරතිය සහ මෛත්‍රී සහගත කරුණා සහගත දේවල් වල සමාදානිය තුල පින්වත්නි හිත පිරිසුදු වෙනවා කෙලෙස් නැති වෙනවා කියලා පිනට වෙච්ච දෙයම මෙතන කුසලයටත් වෙනවා. ඒ නිසා මෙතනින් පස්සේ පින මෙයයි කුසලය මෙයයි කියලා තෝරගනිද්දී පරිස්සම් වෙන්න. ඒ ස්වභාවයට අනුව තමයි පින සහ කුසලයේ වශයෙන් තෝරලා දෙන්නේ. මේවත් ඔක්කොම සම්මුතියින් ඇත්තටම. ඊට වඩා වැදගත් කාරණයක් තියෙනවා අපිට. දැන් බුද්ධ දේශනාවේ එක තැනක තියෙනවා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා. අනුත්තර ඔය සංඝයාට වඳින පාඨයේම තියෙන ඒක ත්‍රිපිටකයේම තියෙන එකක් නේ. කොහෙද තියෙන්නේ? ප්‍රසිද්ධයින් ඔය දජග්ග සූත්‍රයේම තියෙන්නේ. සංඝ රත්නයට පාවිච්චි කරනවා අනුත්තර වූ පුණ්‍යක් ක්ෂේත්‍රයක් කියලා සංඝයාට පාවිච්චි කරනවා. එතකොට අනුත්තර වූ පුණ්‍යක් ක්ෂේත්‍රයක් කියලා සංඝයාට පාවිච්චි කරනවා නම් ඇයි එතකොට අන්න එතන පුණ්‍ය කියන අදහස එදෙනවා. පුඤ්ඤක්කෙත්තං පුණ්‍යක් ක්ෂේත්‍රයක්. එතකොට සංඝ රත්නිය උදෙසා ආර්ය මහා සංඝ රත්නියට පුද පූජා කිරීමෙන් නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කියන අර්ථය මෙතන මතුවලා තියෙනවා. එතකොට දැන් පින් කිරීමෙන් නිවන් ලබන්න බෑ කියන එකට දැන් මොකද වෙන්නේ? දැන් සමහර අය කියනවා පින් කරාම නිවන් දකින්න බෑ කියලා. එතකොට පින් කරාම නිවන් දකින්න බැරි නම් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස සංඝ රත්නයේ ලෝකයාට අනුත්තර වූ පුණ්‍යක් ක්ෂේත්‍රයයි කියලා මූලික බුද්ධ වචනේ තියෙන අර්ථය තුල දැන් අපි දන්නවා සංඝයාට දන් පැන් පිදීම තුල කෙලින්ම නිර්වාණයේ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් ආකෘතියට තමයි කුසලයේ වැඩෙන විදියට තමයි අපේ දන් වැට සකස් වෙලා තියෙන්නේ. දැන් පින් කරලා නිවන් දකින්න බෑ කියන ශ්‍රාවකයෙකුට මෙබඳු වාක්‍යයක් මුණ ගැහුනොත් එයා කවරක් කියයිද?
පින් කිරීමෙන් නිවන් ලබන්න බෑ කියලා සංඝරත්නය උදෙසා නොයෙක් පුද පූජාවන් පවත්වලා පින්වත්නි ඒ ශ්‍රාවකයාට සම්පූර්ණ අර භාවිතා පිනේ අදහස විතරක් අරගෙන හිටියොත් එහෙම එයා මෙතන අර්ථයත් වැරදිවටයි ගන්නෙ. දැන් තවත් ටිකක් බලමු. ඔය දැන් ධර්මයේ අපි නිතරම පාවිච්චි කරන තැනක් තියෙනවා. මේ වාක්‍ය අපට පින්වත්නි නිතරම බණවලදී පින්කම් වලදී පින්කමක් අවසන් වුණාමත් ඇහෙනවා. මොකද්ද? ඒ තමයි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කියලා වාක්‍යයක් ඔබට හොඳට මතක ඇති. සෑම බෞද්ධයෙකුටම මේ වාක්‍ය මතක තියෙනවා. ඒකෙත් තියෙනව නේද? ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු. කෙලෙස් නැති කිරීම පිණිස වේවා. අන්න පින් කරලා කෙලෙස් නැති කරන්න බෑ කියන කෙනෙකුට දැන් මොකද්ද වෙන්නේ? ඉදම්මේ පුඤ්ඤං. ඉදම්මේ කුසලන් නෙමෙයි. අපි හැමදාම කියන්නේ බණ ඉවර වෙලා පින්කම් ඉවරලා කියන්නේ ඉදම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු. මේ පින ආශ්‍රවක්ෂය කිරීම පිණිස. ආශ්‍රවක්ෂය කිරීම කියන්නේ කෙලෙස් නැති කිරීම පිණිස වේවා කියලා අපි තේරවාදී හැම බෞද්ධයෙක්ගේම පරිහරණය තුල භාවිතය තුල වචනයක් තියෙනවා. ඒ වගේම තව වාක්‍යයක් තියෙනවානේ ඉදම්මේ පුඤ්ඤං නිබ්බානාදි ගමාය පච්චයෝ හෝතු කියලා. ඒ මොකද්ද? මේ පින ඉදම්මේ පුඤ්ඤං නිබ්බානාදි ගමාය. නිබ්බානාදි ගමාය. හොඳට මතක තියාගන්න. නිබ්බානාදි ගමාය පච්චයෝ හෝතු. මේ පින ඉදම්මේ පුඤ්ඤං මේ පින නිවන් අවබෝධ කිරීම පිණිස වේවා කියලා. එතකොට පින් කරලා නිවන් දකින්න බෑ කියලා කියන කෙනෙක්ගේ මතයට මොකද වෙන්නේ දැන්? මේවා කතාන්දර විතරයි. මේ මං කියන එකත් නිකන් කතාන්දර විතරයි. ඊට වඩා ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕන දෙයක් තියෙනවා. නමුත් මේක අරුබුදයක් වර්තමානයේ තියෙන. ඒ නිසා මේ අරුබුදේ බොහොම පරිස්සමින් ලියාගත්තාම අපිට සමහර වෙලාවට ඔය පින කුසලය මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉනවා. ඒ නිසා අද මේ දේශනාවට මේ මාතෘකාව ඒ පින්නතුන් යෝජනා කරලා තියෙන එකත් හොඳයි. මේවා විවාදාපන්නයි තමයි. නමුත් ඉතින් බොහොම පරිස්සමට මේවා ලියා ගන්න පුළුවන් නේ. ඒතකොට දැන් මේවා මට නෙමෙයි චෝදනා කරන්න ඕනේ. ඇයි? ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කියලා උදේ හවස කී ඉන්නේ අපිම තමයි. ඒවා මං හදපුවා නෙමෙයි. මම මේක තෝරපු එක විතරයි කරන්නේ. මම වෙන මොකුත් කළේ නැහැ. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මේ පින ආශ්‍රවක්ෂය කිරීම පිණිස හේතුව. පින් කරලා ආශ්‍රවක්ෂය කරන්න බෑ කියන කෙනෙකුට මොකද වෙන්නේ පින්වත්නි? එතකොට ඉදම් මේ පුඤ්ඤං නිබ්බානාදි ගමාය පච්චයෝ හෝතු කියලා ඔය සමහර ආරණ්‍ය සම්ප්‍රදායෙම මේ වාක්‍ය බොහොම ප්‍රකටයි. එතකොට මේ වගේ වාක්‍යයක් මේ පින නිවන් අවබෝධ පිණිස කිරීම පිණිස වේවා. ඉදම් මේ කුසලං කියලා කියන්නේ නැතුව ඇයි මේ පුඤ්ඤං කියලා ඒ තැනදී ඒ වචන භාවිතා කළාට මේවා නිකන් සම්මුතියින් පමණක් කියලා ඔබ තේරුම් ගන්න. මේවා අල්ලගෙන වාද විවාද කර ඉන්න අපිට කාලයක් නැහැ පින්වත්නි. අපිට මේවට වෙලාවක් නැහැ. මේ අනික මේ ඔය දැන් ඔය දෙවණියට කියපු වාක්‍ය මොකද්ද? ඉදම් මේ පුඤ්ඤං නිබ්බානාදි ගමාය පච්චයෝ හෝතු මේ පින නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා තියෙන්නේ පස්සේ කාලේ හදපු ඒවත් නෙමෙයි. මූලික තේරවාදී සම්ප්‍රදායට අයිති සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ ටීකාවේ පටිපදා සූත්‍ර වර්ණනාව මේක සඳහන් වෙන්නේ. නිකන් අපි දැන් සූත්‍ර මේ අටුවා ටීකාව අපි පිළිගන්නවනේ තේරවාදී සම්ප්‍රදායේ මූලික හැදෑරීමක් හැටියට. ඒ නිසා මේ වාක්‍ය අයින් කරන්න බෑනේ. මේක ඊයේ පෙරේද හඳුරු කෙනෙක් හදපු එකක් කියලා කියන්නත් බෑ එහෙමනම් නේ. මොකද මේ ඉදම් මේ පුඤ්ඤං නිබ්බානාදි ගමාය පච්චයෝ හෝතු කියන මේ පින නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියන එක තියෙන්නේ ටීකාවේ පටිපදා සූත්‍ර වර්ණනාවටයි ඒකයිති. ඒතකොට එහෙමනම් ඒ බඳු ස්වභාවයක එකක් අපිට නිකම් ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ පස්සේ කාලේ තමයි පින සහ කුසලයේ කියලා දෙපැත්තකට බෙදාගෙන කෑකොස්සන් ගහන ගතියක් අපි තුල මතුවලා තියෙන්නේ පින්වත්නි. ඒ නිසා අපි මේවා බොහොම පරිස්සමින් ලියා ගන්න ඕන. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයත් සමග ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හිරඤ්‍යවතී නදියෙන් එහා පැත්තට ගිහින් කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට
බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අර ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණත් බොහෝම දරුණු විදියට අඬා වැටුණා. උන්වහන්සේ හරියට දුක් වුණා, හරියට සෝසුසුම් හෙළුවා. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේගේ වියෝව දරා ගන්න, උන්වහන්සේගේ පිරිනිවීම දරා ගන්න බැරි වුණා. ඒ වියෝව දරා ගන්න බැරුව ආනන්ද ස්වාමින් වහන්සේ හඬද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සනසපු විදිහ දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. හරියට තාත්තා කෙනෙක් දරුවෙක් සනසනවා වගේ. එතන මේ ඔබ බලන්න මේක තියෙන්නේ දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ. එතන තියෙනවා කත පුඤ්ඤාසිතුං ආනන්ද පදාන මනුයුංජ කිප්පං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පටන් ගත්ත තැනම කත පුඤ්ඤාසිතුං ආනන්ද. අන්න එහෙම අපි තෝරගෙන යමුකෝ. කත පුඤ්ඤාසිතුං ආනන්ද. ආනන්ද මේ ඔයා පින් කරන කෙනෙක්, පින් කරපු කෙනෙක්. කත පුඤ්ඤාසිතුං පරිනිබ්බාන සූත්‍රයේ තියෙන්නේ. කත පුඤ්ඤාසිතුං ආනන්ද පදාන මනුයුජ්ජ කිප්පං බෝහීසි අනාසවෝ. ආනන්ද ඔයා හරියට පින් කරපු කෙනෙක්, පදන් වීරිය වඩපු කෙනෙක්. පදාන මනුයුජ්ජ, පදන් වීරියත් වඩපු කෙනෙක්. වහා රහත් වන්නේය. ඉක්මනට රහත් වෙන්න අප්‍රමාදී වෙන්න. මොනවා කරපු නිසාද? ඒකට හේතු දෙකක් කියනවා. මොකද්ද? කත පුඤ්ඤාසිතුං ආනන්ද. ආනන්ද ඔබ පින් කරපු කෙනෙක්. ඒ වගේම ආනන්ද ඔබට හොඳට පදාන මනුයුංජ, හොඳට පදන් වීරිය වඩපු කෙනෙක්. ඉක්මනට වහා කෙලෙස් දුක නිවා ගන්නට කියලා කිව්වා. එහෙමනම් පින් කරන එක ඔය දස පුණ්‍යක්‍රියා කියලා බෙදාගෙන, දස කුසල් කියලා බෙදාගෙන මේ ටික තමයි නිවනට උදව් වෙන්නේ. අර ටික උදව් වෙන්නේ නැහැ කියලා ඒ ටික ප්‍රතික්ෂේප කරලා පින අයින් කරලා දැම්මොත් දැන් මේ වාක්‍යයට මොකද වෙන්නේ? මේ වාක්‍යයට මොකද වෙන්නේ? කත පුඤ්ඤාසිතුං ආනන්ද. පුඤ්ඤාසි පින කියන්නේ. එතකොට පින ගැන මෙතනත් අදහසක් මතුවෙනවද නැද්ද? මතුවෙනවා. එතකොට නිර්වාණය ලබා ගන්නට අපහසු වෙච්ච ආනන්ද ස්වාමින් වහන්සේ ඒ ශ්‍රීමුක බුද්ධ වචනේම සිහි කරලා ඒ සිහි කිරීම තුලම තමයි පින්වත්නි තමන් අවබෝධයටපත් වෙලා කෙලෙස් පරිදාහයෙන් නිදහස් වුනේ. කෙලෙසුන්ගෙන් නිදහස් වුනේ. ඒ නිසා මේ කාරණේ ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. දීඝනිකායේ තියෙනවා ඊටාම වැදගත් දේශනාවක්. අදට හරියටම වැදගත් දේශනාවක් තියෙනවා. චක්කවර්ති සීහනාද සූත්‍රය කියලා. එතන පින්වත්නි මෙන්න මේ කුසලය සහ පින කියන වාක්‍ය දෙකම භාවිතා වෙලා තිනවා. අන්න එකම වාක්‍යයක දෙකක් පාවිච්චි වෙලා තිනවා. මොකද්ද? කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං වඩ්ඩති. මොකද්ද? කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං වඩ්ඩති. කුසලානම් භික්කවේ. ඔන්න කුසලයේ ගැන තියෙනවා. කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං වඩ්ඩති. පුඤ්ඤං පවඩ්ඩති. මොකද්ද මේකේ තේරුව? කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු. කුසල් දහම් සමාදන් වීමෙන් යම් ශ්‍රාවකයෙක් තුල, කුසල් දහම් සමාදන් වීමෙන් යම් ශ්‍රාවකයෙක් තුල ඒවමිදං පුඤ්ඤං පවඩ්ඩති. මෙවැනි පිනක් වැඩෙනවා. මෙවැනි පිනක් වැඩෙනවා. කුසල් දහම් සමාදන් වීම තුළ මෙවැනි පිනක් වැඩෙනවා. එහෙනම් මේ පින වැඩෙන එක විදිය ගැනත් කියනවා. කුසලයක සමාදන් වීම ගැනත් කියනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වැඩිමින් අරහත් ඵලයේ දක්වාම පුණ්‍ය ඵල ලැබෙනවා කියන එකයි කියන්නේ. අන්න අරහත් ඵලය කියන එක පුණ්‍ය ඵලයේ විදියට පෙන්නනවා. අරහත් ඵලය කියන එක, ඒ කියන්නේ යම් කෙනෙක් කුසල් දහම් තුල සමාදන් වෙලා හිටියොත්, භික්ෂුවක් හෝ භික්ෂුණියක් කවුරු හරි කෙනෙක්, එතකොට ඒකයි මේ කියන්නේ කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඩති. කුසල් දහම් සමාදන් වීමෙන් ඒ සමාදන් වෙච්ච කෙනාට මෙවැනි පිනක් වැඩෙනවා. සතර සතිපට්ඨානේ වඩපු තැනක අරහත් ඵලයේ දක්වාම පුණ්‍ය ඵලයක් ලැබෙනවා කියන එකයි මෙතන පැහැදිලි වෙන්නේ පින්වත්නි.
එතකොට අග්‍රම පුණ්‍ය ඵලය විදියට පෙන්වන්නේ මාර බලවේගයේ මැඩ පවත්වලා ආස වක්කේ ඥානෙ ලැබෙන කාරණේ බව. එහෙමනම් මෙතන චක්කවර්ති සීහනාද සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට කුසලයේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකින් පැහැදිලි වෙන බව අපි මතක තියාගන්න ඕන මේ විදියට බලනකොට. කුසලයේ ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙපැත්තකින් කතා කරන්න තියෙනවා. මොකක්ද ඒක? ඒකේ පළවෙනි එක තමයි පින්වත්නි පළවෙනි එක තමයි තත් ද්විදං කුසලං වට්ටගාමිනී කුසලය සහ විවට්ටගාමිනී කුසලය කියලා. ඔන්න කුසලයේ දෙපැත්තක් තියෙනවා. වට්ටගාමිනී කුසලයයි විවට්ටගාමිනී කුසලයයි. සතර සතිපට්ඨානෙ වැඩිමින් සියලු ලෞකික සහ ලෝකෝත්තර පුණ්‍යඵල ලැබෙනවා කියලා දැන් මේ වාක්‍යයෙන් අපිට තේරෙනවනේ. එතකොට මේ ලෝකෝත්තර පුණ්‍යඵලයේ සාක්ෂාත් කරගන්න අපි දැනගන්න ඕන මේ කුසලයේ කියන එකේ පවතින වට්ටගාමිනී සහ විවට්ටගාමිනී කියන කුසලයේ ප්‍රභේදය ගැන අපි හොඳට දැනගන්න ඕන. මීට කලින් කුසලයේ ගැන කියද්දී අපි වට්ටගාමිනී කුසලයේ කියන්නේ මොකද්ද, විවට්ටගාමිනී කුසලයේ කියන්නේ මොකද්ද කියලා අපි කතා කළා මීට කලින් දේශනාවක කතා කළා. එතකොට අපි හොඳට දැනගන්න ඕන පින්වත්නි බොහොම ධර්මයේ තුල හැබැයි දැන් මේ කුසලය පින කියන එක පිළිබඳ පිනට බය වෙච්ච දැන් අද හරි බයයිනේ මිනිස්සු පිනට බයයි කියන්නේ පින් කරාම සංසාරේ දික් වෙනවා කියලා මිනිස්සු කතා කරනවා. හැබැයි පින ගැන ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න ඕන. මම හිතන්නේ බුද්ධ කාලෙත් මේ වගේ අදහසක් තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මා පුඤ්ඤ බායි කියලා සූත්‍රයක මහණෙනි පිනට බය වෙන්න එපා කියලා. එහෙනම් ඒ කාලෙත් පිනට බය වෙච්ච අය ඉඳලා තියෙනවා. එතකොට සියලු සත්වයන්ට අමා මහ නිවන සකස් කරලා ගන්නට නිවනම වර්ණනා කරපු භවයේ මොහොතක්වත් වර්ණනා කරපු නැති. ඇයි බුදුරජාණන් වහන්සේ කියනවනේ මහණෙනි මං අසුරු සැනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. මොහොතක්වත් භවයේ වර්ණනා කරපු නැති බුදුරජාණන් වහන්සේ මා පුඤ්ඤබායි කියන සූත්‍රයේ කියනවා මහණෙනි පිනට බය වෙන්න එපා කියලා. එහෙමනම් අපි හිතන පිනේ අර්ථයට වඩා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල පිනේ අර්ථය කුළු ගැන්වෙන ආකාරය වෙන එකක් කියලා අපට පැහැදිලි නැද්ද? අපට පැහැදිලි පින්වත්නි. එතකොට දැන් බලන්න ඒකම තමයි මංගල සූත්‍රය වගේ දේශනාවලක් තියෙනවා. මේ අමහා මහ නිවන සාක්ෂාත් කිරීම පසුවට තියපු මේ කල්යාණ මිත්‍ර සේවනය ඊට පස්සේ දෙවනියට ඔය ආසේවනාච බාලානම් ඔය වගේ කතාන්දර කියන්නේ මුලින්ම කියනවා මොකද්ද? මුලින්ම කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. එතකොට පෙර පින් ඇති බව පිළිබඳ බුද්ධ දේශනාව ඔය හරි ලස්සනට ඒක පැහැදිලි කරනවා. පෙර කළ පින් ඇති බව අතීත જાතියේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන රැස් කරන ලද ආකෘතිය පිළිබඳ අදහසක් ගන්න කියලා පුබ්බේච කත පුඤ්ඤතා මංගල කාරණයක් විදියට පෙර පින් ඇති බව. එතකොට අපි මේකේ තේරුම් ගන්න ඕන පින්වත්නි පින සහ කුසලය කියන එක අවස්ථානුකූලව යොදන සමානාර්ථ ඇති පද දෙකක් කියන එක. අන්න ඕකයි අපි තේරුම් ගන්න ඕන. අවස්ථාවට අනුකූලව යෙදෙනවා නමුත් සමාන පද දෙකක්. පින සසරට කුසලය නිවනට කියලා එහෙම තෝරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එහෙම තෝරගන්න යෑමේම ලොකු අවුලක් තියෙනවා. දැන් අභිධර්ම ක්‍රමයට බැලුවත් අභිධර්ම පිටකයේ පින්වත්නි චිත්ත කියන මේ සම්පූර්ණයෙන්ම පරමාර්ථය. ඒ කියන්නේ පරමාර්ථයන් 89ක් චිත්ත කියන කාණ්ඩය ඔස්සේ තෝරද්දී විඥාන වශයෙන් විස්තර කරලා තියෙනවා. එතකොට චිත්ත සහ විඥාන යන පදවල බොහොම සමාන අර්ථ තියෙන මේ බව තමයි පැහැදිලි වෙන්නේ. මොකේද? චිත්ත සහ විඥාන කියන දෙකේම සමාන අර්ථ තියෙන බවට තමයි පැහැදිලි වෙන්නේ හොඳට විමසලා බලද්දී. එතකොට මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කියන මේ සත්‍යයන්ට පින් කරගන්නටත් කුසල් කරගන්නටත් අභිධර්මයේ තියෙන්නේ කුසල් සිත් විතරයි. එන අභිධර්ම ක්‍රමයට අනුව පින් කිරීම කුසල් කිරීම කියලා අපි මේ බෙදාගෙන කතා කළාට ගැඹුරට බහැලා බලනකොට පින්වත්නි ගැඹුරින්
මේ පින් කර ගන්නටත් පින් කර ගැනීම ගැනත් කුසල් කර ගැනීමටත් තියෙන අභිධර්මයට අනුව කුසල් සිත් විතරයි. එතන විභේදනයක් පැහැදිලි වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් සූත්‍ර පිටකයේ විස්තර කරලා බලනකොට අපිට තේරෙනවා භාවනා කරලා නිවන් ලබා ගන්නට මේ ඒ කියන්නේ භාවනා කරලා නිවන් ලබා ගන්නට සූත්‍ර පිටකයට අනුව ගත්තොත් එයාටත් පින ගැන තමයි පැහැදිලි වෙන්නේ. අර දස පුණ්‍ය ක්‍රියාවලනේ මේ දාන සීල භාවනා වෙయ్యාවත් අපචායන කී කතා කරන්නේ පින්. එතකොට එහෙමනම් අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් ඔකට අපි ඔබට මතක ඇති මම බොහොම පරිස්සමට මේකට කතා කරන්නේ. ඔබට මතක ඇති මීට කලින් අපි අර සංගීති සූත්‍රයෙන් දේශනා කීපයක් කළා. ඒකේ එක තැනක තියෙනවා තීනිමානි භික්කවේ පුඤ්ඤ කිරිය වත්තුනි කතමානි තීනි මහණෙනි කතමානි තීනි දානමයන් පුඤ්ඤ කිරිය වත්තු සීලමයන් පුඤ්ඤ කිරිය වත්තු භාවනාමයන් පුඤ්ඤ කිරිය වත්තු. මහණෙනි මේ ධර්මයේ දියුණු කරන භික්ෂුව විසින් පුණ්‍යක්‍රියා වස්තුන් තුනක් දැනගන්න ඕන. ඒවා තේරුම් ගන්න ඕන. මොනවද ඒ තුන? දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවයි සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවයි ඊට පස්සේ කියනවා භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්තු භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවයි කියලා. එතකොට මේක සංගීති සූත්‍රයේ තියෙන්නේ. ඒකට අනුව අපිට පේනවා එතකොට භාවනාව පිනක් විදියට සූත්‍ර පිටකේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට අභිධර්මයට අනුව කුසල් සිතයි පිනයි මේවා අපිට වෙන් කරලා කතා කළාට අභිධර්මයේ කුසල් සිත් විතරයි විස්තර කරන්නේ. පිනේ කතාන්දරේ අදාළ කරගෙන බරපතල විදිහේ සංවාදයක් ගොඩනගා ගන්න බෑ. නමුත් සූත්‍ර පිටකයට ආවට පස්සේ සංගීති සූත්‍රය වගේ දේශනාවල තියෙනවා මේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් ගැන. ඒකේ භාවනාවත් පුණ්‍ය ක්‍රියාවත්තු භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්තු කියලා පැහැදිලි වෙන්නේ. එවනම් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන පින්වත්නි, භාවනා කිරීම පවා පුණ්‍ය ක්‍රියාවක් විදියටයි සූත්‍රවල පෙන්නලා තියෙන්නේ. එතකොට එහෙනම් භාවනාව නිවනට අදාළ නැද්ද? අදාළයි. එතකොට භාවනාවට පිනට බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ පුණ්මා පුඤ්ඤබායි සූත්‍රයෙන්ම තේරෙනවා මහණෙනි මම අසුරුසනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා පිනට බය වෙන්න එපා කියලා කිව්වනම් අපි හිතන පිනේ අර්ථයට වඩා බුදුදහමේ පිනේ අර්ථය වෙනස් එකක් කියලා අපට ඊටාම පැහැදිලිවෙන් පේන්න තියෙනවා පින්වත්නි. ඒක ඊටාම හොඳින් අපි තේරුම් ගන්න ඕන එකක්. ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන එකක්. ඔබ මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ එකම දේ තමයි පින්වත්නි මේ සූත්‍ර පිටකයේ තුල පැහැදිලි වෙන බොහෝ තැන් ඒ පුද්ගලයාට අනුබද්ධව දේශනා කරේ. ඒ පුද්ගලයාට ගෝචර වන හැටියට එයාගේ බුද්ධි මට්ටමේ ආකෘතිය හැටියට එයාගේ දැනුමේ පරාසය හැටියට තමයි බුදුරජාණන් වහන්සේ ඒවා පැහැදිලි කරේ. එතකොට ඒවා විස්තර කරගන්නවා නම් ඒ සූත්‍රය එතනදීම විස්තර කරගන්න එකයි හොඳ. මොකද එයාගේ ඥාණයට ගෝචර වෙන විදිහට සමහර ඒවා පැහැදිලි කළේ. උදාහරණයක් විදිහට වනංජින්දති මාරුක්කං කියන එක මහණෙනි වනේ කපන්න කියලා කියපු එක එතනම ලියාගත්තොත් තමයි හොඳ. නැත්තම් කැලේ කපන මිනිහෙකුට ඕක ඇහුනොත් එහෙම යා කියාවි නෑ වනේ කපන්න කියලා තියෙනවනේ. ඒ නිසා අපි ඔය කපලා දාමු. ඒවා කුසල් නෙමෙයි, ඒවා පව් නෙමෙයි, ඒවා වරදක් නෙමෙයි, ඒවා සමාජය අපකීර්තියටපත් වෙනවනේ. මේ බලන්න බුදුහාරුත් කියලා තිනවා වනංජින්දති මාරුක්කං කියලා වනේ කපන්න කියලා. එහෙම කියලා එතනම මේ ප්‍රශ්නේ ලියා ගන්න බැරි වුණොත් වනංජින්දති කියන එක එතනදීම විස්තර කරගන්න බැරි වුණොත් ඒක වෙන තැනකට ආරෝපණය කරොත් ලොකු පටලවිල්ලකට පත් වෙනවා. ඒ කොහොම වුණත් ඔබට කියන්න තියෙන එක දෙයයි. පින්වත්නි, ඒ පුද්ගලයාට ගෝචර වන ධර්ම ඒ සූත්‍රයේදීම ලිහලා විසඳ ගන්නට. ඒක වෙන තැනකට අරගෙන ගිහින් ලියන්න ගියාට පස්සේ ඔපින වෙන එකක්, කුසලයේ වෙන එකක් වගේ බරපතල අර්බුදවලට අපි පත් වෙනවා. එතකොට මේ අර්බුදේ ලියා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. දැන් අංගුත්තර නිකායේ පින්වත්නි චූල වර්ගයේ සීලවන්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. ওই සූත්‍ර අටුවාවට තියෙනවා පුඤ්ඤං පනිත්ත ලෝකීය ලෝකුත්තර මිස්සකං කියලා. මොකද්ද? පුඤ්ඤං පනිත්ත ලෝකීය ලෝකුත්තර මිස්සකං කියලා. පුණ්‍ය යන ලෞකික ලෝකෝත්තර මිශ්‍ර යන අදහසයි මේ පාඨයේ තේරුම. අන්තිමටම අපිට පොඩ්ඩල අදහසකට එන්න පුළුවන්. මොකද්ද?
මේක තියෙන්නේ කොහෙද? අංගුත්තරනේ. මම මේ ප්‍රෙෆරන්ස් එක්කම කියන්නේ. එතකොට හොයලා බලන්න පුළුවන්. නැත්තම් මට චෝදනාව වෙන්නත් පුළුවන්. අංගුත්තර නිකායේ තික නිපාතේ චූල වර්ගයේ තියෙනවා සීලවන්ත සූත්‍රය. ඒකේ අටුවාව බලන්න. ඒ අටුවාවේ තියෙනවා පින්වත්නි පුඤ්ඤං පනිත්ත ලෝකීය ලෝකෝත්තර මිස්සකං. පුණ්‍ය යනු ලෞකික ලෝකෝත්තර මිශ්‍ර භාවයයි කියලා. කොහොම වුණත් පින්වත්නි මේ පින් කරනවා කුසල් කරනවා කියන හැම දෙයක් අතරම හුදු ස්කන්ධ ධර්ම ටිකක් පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි. මේ වචනේ අල්ලගෙන දඟලන එක කිසිම තේරුමක් නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය දැකලා නිවිලා යන එකයි ශ්‍රේෂ්ඨ. මේ මාතෘකාව පින්න සහ කුසලයේ කියන එක තේරුවාට පින තුලත් පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා. පාව තුලත් හැම දෙයක් තුලම කුසලය කියලා කතා කරන එකස්සෙත් මූලයන් කියලා කතා කරන එකස්සෙත් මේ ස්කන්ධයන්ගේ උදේවැයම දැක ගන්න පුළුවන් වුණොත් එතන ඒවා අත්හැරලා දාපු තැනකින් හිත නිවනටපත් කරගන්න පුළුවන්. ඒ බඳු නිවනටපත් කර ගැනීම පිණිස මේ වචන පින මොකද්ද කුසලයේ මොකද්ද කියලා හොය ඉන්නවට වඩා දෙපැත්තටම කරුණු කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඕවා හොය තර්ක විතර්ක සංවාද විසංවාද මතවාද ගොඩ නගනවට වඩා ධර්මීකින් සැනසීමමයි ශ්‍රේෂ්ඨ. අපිට කාලය ඉවරයි. නැත්තම් මේ පින කුසලයේ ගැන තවත් හොඳ කාරණා ටිකක් කියන්න තිබුණා. නමුත් දේශනාව නිමා කරන ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය වේවා. අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දිනුක උයන්වත්ත මහත්මයා සහ හිරණ්‍යා කරුණාරත්න මහත්මිය විසින්. ඒ දෙපළට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊ타ම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණ විදියට 2021 නොවැම්බර් මාසයේ 14 වන දිනට ජන්මදිනයේ සමරන විශ්‍රාමික හෙද නිලධාරිනී කුසුම් උයන්ගොඩ ආරච්චි මෑණියන්ට ජන්මදින සැමරුම් පින්කමක් හැටියටයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම 2021 සැප්තැම්බර් මාසයේ 6 වන දින ජන්මදිනයේ සැමරූ ජිනසේන උයන්වත්ත පියතුමාටත් 2021 සැප්තැම්බර් මාසයේ 19 වන දින ජන්මදිනයේ සැමරූ දිලංකා උයන්වත්ත සහෝදරිය සහ දරු දෙදෙනා වන මිනුකී දියණිය සහ තෙවන් පුතාටත් 2021 සැප්තැම්බර් 22 වන දින ජන්මදිනයේ සැමරූ දිනුක උයන්වත්ත පුතණුවන්ටත් මේ උතුම් කුසලානිසංසයන් හේතු වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසිලා කායික මානසික යහපත සැලසිලා ලෝකාර්ථ සංසිද්ධිය සැලසිලා ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැනට වසර 24කට පෙර තිස්සමහාරාමේ පදිංචිව ඉඳලා පරලෝ සැපත් වුණු සැන්ටිස් උස්ගොඩ ආරච්චි මුත්තණුවන්ටත් මාස 7කට පෙර පරලෝ සැපත් වුණු යසවති වීරසිංහ මිත්තනියටත් දැනට වසර 27කට පෙර මහනුවර නුගවැල පදිංචිව ඉඳලා පරලෝ සැපත් වුණු යූජී හෙන්ද්‍රික් මුත්තණුවන් සහ එම මිත්තනිය ඇතුළු පවුලේ සියලුම දෙනාගේ නමින් මිය ගියා වූ ඥාතීන්ගේ භවය සුවපත් වේවා. හැම දෙනාගේම ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරලා තියෙනවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධ වේවා. කොවිඩ් වසංගත තත්ත්වය ඊටාම ඉක්මනින් සමනය වේවා. ඒත් සමගම පින්වත්නි ඔබ සියලු දෙනාම රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කොට මානසිකාරයේ කොට සතුටු වෙත්වා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන පරිවාර දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් මියගිය ඥාතීන්ටත් මේ උතුම් කුසලානිසංසයන් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං